ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ඔබ ළඟටම එන දවසේ සිතුවිල්ල ගුණයින් පෝල් ප්‍රනාන්දු දේවගැතිතුමා සමග සෑම දිනකම උදෑසන 5:30ට සජීවීව මාක් FM රේඩියෝ නාලිකාව ඔස්සේ රැඳෙන්න අප සමගින්. Hi, we are Cubans and we listen the daily sermon by Pastor Paulo Fernando. It has been very nice for us for our Christian lives and it's so good sermon. මම සෑම කෙනෙකුටම කියනවා මේ වචනය දවස් පතාම අසන්න ඒ තමන්ගේ ජීවිතවලට එක්කාසු කරගන්න. දවසේ සිතවිල්ල තුලින් අපේ ආත්මික ජීවිතේට ගොඩාක් වර්ධනයක් දෙන පණවිඩ ලැබෙනවා. ඒ නිසා මම ඊට බොහෝ ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හරි ආසයි මම මගේ ජීවිතේ පටන් ගමු දැසන අවුරුදු විගසම මගේ සිතවිල්ලට අහුම්කම් දෙනවා. ඒක මගේ මුළු ජීවිතේ දවස පුරා දෙවියන් වහන්සේ මාව ගොඩක් ශක්තිමත් කරනවා. දවසේ සිතුවිල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැමදෙනා පිළිගන්නවා. In the name of our Lord, we welcome you all. ලැබුවා දවස ඔබ සැමදෙනාට ආශිර්වාදමත් දවසක් වේවා. Let this new day be a blessed day upon you. අද දවසේ අපි බලන්න යනවා දෙවියන් වහන්සේගේ වචනයෙන් මිනිස්සේ පසුතැවිලි වීම අවශ්‍යද යන කාරණය. Today we are going to see through the word of the Lord, does a man need to repent? අද බොහෝ කිතුණුව හිතනවා ඒගොල්ලෝ ගැලවීම ලැබුවාට පසුව පසුතැවිලි වීම අවශ්‍ය නැහැ කියන කාරණේ සමහර අය සිටිනවා. Many Christians think that after being saved, repentance is unnecessary. ඒක නිසා සමහර අය හිතනවා තමන් නැවත උපත ලැබුවාට පසුව ආයෙත් පසුතැවිලි වීමක් අවශ්‍ය නැහැ. ජීවිතේ සම්පූර්ණත්වයට තමන් පැමිණෙන ඇතැයි සමහරු සිතන්න පුළුවන්. Something that after their conversion that their lives are complete and there's no more reason to repent. නමුත් අපි උන්වහන්සේගේ වචනේ අපි දකිනවා රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා ඇදහිල්ලෙන් අපිව ධර්මිෂ්ඨ කරනු ලැබ සිටිනවා කියලා. In the book of Romans chapter 5, it clearly says that we are made righteous through faith. ඒ වගේම රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත යන්න. And also in Romans chapter 1 verse 5, it says those who are within Christ are no longer punished. එනම් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුලින් නැවත උපාද ලබා ගත්තාම බොහෝ අය හිතනවා ඒ කාරණය තුල හිටියාම ඇති. නමුත් එයාගේ ජීවිත වෙනස් වීමක් කරා වර්ධනය වීමක් කරා යන්න අවශ්‍ය නැහැ කියන කාරණය සමහර අය හිතන්න පුළුවන්. Many may think that after being saved that stopping there is enough, there's no need to go further or no need to grow. They think the salvation is the end of it. නමුත් අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ අපේ ජීවිතයේ දිනපතා වෙනස් වීම කරා ගමන් කළ යුතු බව. We know that through the word of the Lord we must daily walk towards a renewal or a change in our life. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා හැම දිනක්ම දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩය තුලින් අපේ ජීවිත තවත් අලුත් අත්දැකීමක් කරා ගමන් කළ යුතු බව. And we believe that through the word of the Lord we get wisdom and also an experience or new day that we learn something new through the word of the Lord through Christ. මේ පොළවේ අපි ජීවත් වෙන තාක්කල් අපිට දෙවියන් වහන්සේගේ වචනේ අපි අසන්න දෙවියන් වහන්සේගේ වචනේ අපි කියවන්න හැම දිනක්ම අපේ ජීවිතේ අලුත් වීම කරා ගමන් කළ යුතුයි. As long as we are living on earth, the more we hear the word of the Lord and the more we read the word of the Lord, from day to day we must always go towards a growth or a change.
දෙවියන් වහන්සේ අතිශුද්ධ දෙවියන් වහන්සේ. Because Lord is the Almighty Lord. උන්වහන්සේ ඉදිරිපිට අපි සිට ගන්නකොට And when we stand in front of our Lord, උන්වහන්සේගේ මට්ටමට අපි කාටවත් එන්න බෑ. we can never come to the level that the Lord is in. උන්වහන්සේ ළඟට අපි පැමිණෙන්න අපේ ජීවිතේ මේ උන්වහන්සේගේ මහිමයට අපි ගමන් කළ යුතුයි. But as we come closer and closer to God's grace, we can come closer to His glory as well. කොහොමද අපේ ජීවිතේ දිනපතා වෙනස් වීම කරා ගමන් කරන්නේ? How can we walk towards change in our life? අපි දකිනවා ක්‍රියාගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ අපි දකිනවා පේදුරු තුමාගේ පෙන්තෙකොස්ත සුද්ධත්වයෙන් වැගිරීමෙන් පසුව පේදුරු තුමා දේශනා කරනු ලැබුවා. We see in the book of Acts, Peter begins to preach after he has received salvation. සුද්ධාත්මන වහන්සේගේ බෞතිස්මය ලැබුවට පසුව පෙන්තෙකොස්ත දවසේදී පේදුරුතුමා දේශනාවක් කරා ඒ පෙන්තෙකොස්ත සිද්ධිය විස්තර කරලා. And after the Pentecostal day and being baptized by the Holy Spirit, that Peter begins to preach about the experience of the baptism of the Holy Spirit. පේදුරුතුමා මේ දේශනයක් කරා සුද්ධාත්මන වහන්සේගේ බෞතිස්මය මොකක්ද කියන කාරණය. And he began to teach what really is the baptism through the fire of the Holy Spirit. ක්‍රියා 2:37 කියනවා ඒ පේදුරුතුමාගේ දේශනාව අසපු අය It says in the book of Acts chapter 2 verse 37 that all those who heard this දේශනාව ඉවර වෙලා ඔවුන් හාස්කමක් සුවවීමක් සඳහා ඉදිරියට ආවේ නැහැ. They did not come forward for a healing or a miracle. ඔවුන් ඉදිරියට ආවේ ඒ දේශනාව අසනකොට ඒ අසපු අයගේ හදවත් තුල ඒ දේශනාව සුද්ධාත්මන වහන්සේ ඔවුන්ගේ හදවත් වලට අනිනු ලැබුවා උන්වහන්සේගේ වචනය. But what made them come forward is that within that the message was going on that sermon, the Holy Spirit begins to poke at the hearts of the people there, and that compelled them to come forward. දේශනාව පේදුරුගේ දේශනාව අසන ඊට පස්සේ සෙනගගේ සිත් අනිනු ලැබුවා පසුතැවිල්ල සඳහා. And what was knitting at their hearts was the fact of conversion and repentance. ඔවුන් ඒ අසා අනිනලද සිත් ඇතිව සහෝදරනි අප විසින් මක්කරන්ට ඕනෑදයි පේදුරුගෙන්ද අනිත් පේරිතයන්ගෙන්ද ඇසුවෝය. And they asked from all the other apostles and Peter, what must we do, brother, for we are feeling this in our hearts. පේදුරුතුමා කියනවා නුඹලා සියල්ලෝම පසුතැවිලි වන්න. And Peter said, all of you must repent. එනම් මතක තියාගන්න දේශනයක් කිතුණු දේශනයක් අවසානයේ පරමාර්ථය තමයි දේශනය දෙවියන් වහන්සේගේ වචනය බැවින් ඒ වචනයට අපි කීකරුව ඒ දේශනය අපේ ජීවිතයට අදාළ කර ගැනීමේ ක්‍රියාවලියේ අප සිටින්න අවශ්‍යයි. The true purpose of a message is that message being the word of the Lord, and how we can involve or absorb that word into our lives. That is the main reason of the message. අද අපේ ලාංකික පසුබිම තුල බොහෝ අය කිතුණු සභාවල් වල පවා දේශනාව අසලා ඒගොල්ලෝ දේශනාව අසනවා විතරයි. දේශනාවෙන් පසුව ඔවුන් පිටත්ව යනවා දේවස්ථානෙන්. එහෙම නැත්නම් දේශනාවෙන් පසුව හාස්කම් සුවවීම සඳහා යාඥා කරගන්නවා. නමුත් වැදගත්ම කාරණයක් ඔවුන් දේශනාවෙන් පසුව අතපසු කරනවා. But in our society, including our Sri Lankan society, what we see is that they hear the message. After that, once some may leave or others may come forward to receive a blessing or a prayer or an answer, but there is something missing there. මොකන්ද ඔවුන් අතහරිනු ලබන කාරණය? What is the thing that they are missing? ඔවුන් අතහරිනු ලබන්නේ වැදගත්ම කාරණයක්. They are missing what is the most important thing. දේශනාව අහලා අප විසින් මොනවාද කරන්න ඕනේ මේ වචනය අපේ ජීවිතේ වෙනසක් කර ගැනීම සඳහා එය මට කතා කළා. ඒ මගේ ජීවිතේ වෙනසක් වෙන්න අවශ්‍යයි කියන කාරණය සුද්ධාත්මන වහන්සේ අපේ සිත් සමග ගනුදෙනු කරන්න අවශ්‍යයි මොහොතේ. At that moment, after listening to the message and how
the message involves to me and how I should take that message into my life, that fact the Holy Spirit must compel into our hearts on what to do next with that message. ඒක නිසා තමයි අපේ සභාවේ අපි දේශනාවේ ඉවර වෙලා අපි ඕල්ට් එකට කැඳවන්නේ. And that is why after our message in our church we have an altar call. අපි ඕල්ට් එකට කැඳවීමේ අරමුණ තමයි ඒ දෙවියන් වහන්සේගේ වචනේ අසලා ඒ මිනිස්සු උන්වහන්සේගේ අභිමුඛයේ ඉදිරිපිට දනගහ උන්වහන්සේ සුද්ධාත්මන වහන්සේ සමග ගනුදෙනු කරන්න ඕනේ. ඒ අද දවසේ කතා කරපු වචනේ තමන්ගේ ජීවිතේ අදාළ කරගෙන වෙනසක් කරන් ගැනීමට ආත්මන වහන්සේ ඉඩ දෙන්න අවශ්‍ය වෙනවා. And what we do after a message is we give an altar call, and which the congregation comes to the altar, they bring to the altar what the message has done in their lives and how they are going to have a transaction with the Lord, on how that message they can absorb it into their daily life or absorb it into the problem that they are facing. අපි උන්වහන්සේගේ වචනේ අසා ඕල්ට් එකට ඇවිත් සුද්ධාත්මන වහන්සේට ඒ වචනේ අපේ ජීවිතේ අලුත් දෙයක් සිදු කරන්න ඒ හැම දේශනයක්ම අවසානයේ තමන්ගේ ජීවිතේ අලුත් දෙයක් සිදු කරන්න සුද්ධාත්මන වහන්සේ බලාගෙන සිටිනවා. ඒ සඳහා මම දෙන්න ඕනේ අවස්ථාව උන්වහන්සේට දේශනේ අවසාන වෙලා මගේ ජීවිතයේ පණිවිඩය අදාළ කරගන්න. And after the message, what the Holy Spirit is waiting for us is that we bring that message to Him, and we bring what problems we have to Him, so that at the altar the Lord and the Holy Spirit can change what needs to be changed. And to do that, we must give the altar call, we must give that room for that time to be spent with the Holy Spirit. එවිට තමයි අපේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නෙ. Only then our lives will slowly begin to change. අපි දේශනා පහක් කවුවා කියන අත්දැකීම් පහක් අපේ ජීවිතේ වෙනසක් අලුත් අත්දැකීම් පහක් තුලින් අපේ ජීවිත වෙනස් වෙන එකයි. If you hear 5 messages, that means that through 5 experiences, 5 differences taking place in our lives. මොකද දෙවියන් වහන්සේගේ වචනේ අපිට දෙන්නේ අපේ ජීවිතේ හැමදාම වෙනසක් කරන්න. Because always the word of the Lord is given to make a daily change in our lives. දේශනාව යහපත්ය හොඳය කියලා සමහර අය යනවා නමුත් තමන්ගේ ජීවිතයට අදාළ කරගන්නේ නැහැ. Some will hear a message and say that is good or that is righteous, but they do not involve it into their lives. ඒක නිසා ඒ අය කවදාවත් ජීවිතේ වෙනස් වීම දකින්න බෑ. So as a result of that, there will be no change to be seen in their lives. ජීවිතේ දිනපතා වෙනස් කරන වෙනස් වීම අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපෙට දිනපතා අපි වෙනස් වෙමින් යන්න අවශ්‍යයි. We must daily change our lives so that we can change our lives closer to the image of the Lord. That is our goal that is given. දෙක කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ මෙසේ කියනවා. 2 Corinthians chapter 3 verse 18 it says, අපි සියල්ලම මූණේ වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මන වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙහින් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබන්නෙමුව. අපි දකිනවා මේ ස්ථානයේ පාවුල්තුමා කොරින්ති සභාවට කතා කරනවා. here we see Paul speaking to the Corinthians church. පාවුල්තුමා කතා කරන්නේ අලුත් අයට නෙමෙයි. He does not speak to the newcomers. මෙතනදී පාවුල්තුමා කතා කරන්නේ කොරින්ති සභාවේ සදහැවතුන්ටයි. He is now talking and preaching to the believers of the Corinthians church. කියනවා අපි උන්වහන්සේගේ තේජසින් තේජසට අපි දිනපතා අපි වෙනස් වෙන්න අවශ්‍යයි කියලා. He says that we had to be transformed to the image of the Lord from glory to glory and daily. ස්වාමීන් වහන්සේගේ තේජස අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කැඩපත ළඟට ආවමයි කියලා කියනවා. And it says that we can only see the glory of the Lord when we come in front of the image of the Lord. කැඩපත කියන්නේ කන්නාඩිය ළඟට අපි එන්න අවශ්‍යයි. අපේ ශාරීරික අඩුපාඩුකම් දැක ගන්න නම් අපි කන්නාඩිය ගාවට එන්න අවශ්‍යයි. And this image is spoken of, that is the mirror that we come in front of, that the mirror our spirit faces to see what is flawed and what needs to be fixed. දෙවියන් වහන්සේගේ වචනයයි අපේ ආත්මික කැඩපත. And the word of the Lord is our spiritual mirror here. හැම දිනක්ම අපි උන්වහන්සේගේ කැඩපත වචනය තුලින් අපි
අපි වෙනස් වෙන්න අවශ්‍යයි. And through the mirror of the Lord, which is the word of the Lord, we must daily change our lives. හැම දේශනයක්ම අපි අසන උන්න ඕල්ට් එකට පැමිණිය යුතු අපේ ජීවිතේ ශුද්ධාත්මන වාසයට වෙනස් කරන්න දීමට. We must always hear every message daily and come close to the presence of the Lord so that change can happen in our lives. ඔබගේ ජීවිතේ අසන පණිවිඩය අනුව ඔබ හැම දිනක්ම ඕල්ට් එකට පැමිණ තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න ඉඩ දෙනවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපේ තේජසින් තේජසට ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. For every message that you daily hear, if you bring that message to the presence of the Lord, then He will change your life from glory to glory day by day. මේ අවස්ථාවද ඔබට කැමැති අවස්ථාවක් දෙන්න. I like to give you opportunity. සමහරවිට ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල නැතුව ඇති. Maybe Christ is not with නමුත් you. ඔබට අවස්ථාවක් තිබෙන ඔබගේ හදවතට ආරාධනා කරනවා. But if you want, you can ඔබ invite, කුමන තත්වයක හිටියා. regardless of where you කුමන are, ප්‍රශ්නයක ඔබ හිටියා. or what problem you කුමන face, ජාතික ඔබ හිටියා. or what nation you're කුමන from, ආගමක ඔබ or හිටියා. what religion you're කිසිම in, ප්‍රශ්නයක් නැත. no problem. යේසුස් වහන්සේ ඔබ සමග දෙවියන් වහන්සේ. Because the Lord is all your Lord and everyone's ඔබ Lord. උන්වහන්සේට ආරාධනා කරොත් ඔබේ හදවතට එන්න. If you invite Him into your heart, උන්වහන්සේ ඔබේ හදවතට පැමිණෙන්න යනවා. then He shall enter your heart. සමහරවිට ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ නැති ඔබ බොහෝ දේශනා අසලා තියෙනවා ඇති. Maybe you listen to countless messages with no change. ඔබ දහසක් දේශනා ඉරුදින ඇසුවත් වැඩක් නැහැ. Listening to 1,000 messages ඔබ is meaningless. ඕල්ට් එකට පැමිණ ඔබගේ ජීවිතේ වෙනස් කරන්න ඒ පණිවිඩය අනුව ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩය අද දුන්න ඒ පණිවිඩය අනුව තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ඕල්ට් එකට පැමිණිය යුතුයි. But you must always come to the altar to have a transaction with the Lord, to take that message into your heart and let the Holy Spirit involve it into your life and change your life through that message. ඔබ අද දවසේ තීරණයක් කරන්න උන්වහන්සේගේ වචනේ අසන ඔබ ඕල්ට් එකට පැමිණ ඔබගේ ජීවිතේ වෙනසක් සඳහා දිනපතා ඔබ ඒ වචනේ තමන්ගේ ජීවිතයට අදාළ කරගන්නවා කියන තීරණයට ඔබ එන්න. You must come to a decision today that every message you hear, you will make that into a mirror which you will use to see yourself with and to come to the altar and bring it with you. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. May the Lord bless you. ජේසු පීඨයි. Great and mighty is the Lord our God. Great and mighty is He. Great and mighty is the Lord our God. Great and mighty is He. Lift up heaven and let the anthem rise to Christ our King. Great and mighty is the Lord our God. Great and mighty is He. You are the words and the music. You are the song that I sing. You are the melody. You are the harmony. Praise to your name I will sing. You are the mighty God. You are the Lord of Lords. You are the King of all kings. Now I return to you the song that you gave to me. You are the song that I sing. Great and mighty is the Lord our God. Great and mighty is He. Great and mighty is the Lord our God. Great and mighty is He. Lift up heaven and let the anthem rise to Christ our King. Great and mighty is the Lord our God. Great and mighty is He. Great and mighty is the Lord our God. Great and mighty is He. ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ඔබ ළඟටම එන දවසේ සිතුවිල්ල ගුණයින් පෝල් ප්‍රනාන්දු දේව ගැතිතුමා සමඟ සෑම දිනකම උදෑසන 5:30ට සජීවීව මාක් FM රේඩියෝ නාලිකාව ඔස්සේ රැඳෙන්න අප සමගින්